අයිබන් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. මතක් කරන්න ඕන කොවිඩ් වසංගතය තාමත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපි තාමත් ඒක ගොදුරක් වෙලා තියෙනවා. ඒ නිදහස් වෙන්න වගකීම් යුතු පුරවැසියෙක් විදිහට ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න කියලා බොහොම ආදරෙන් ඔබට යෝජනා කරන 7 වෙනි පැය කණ්ඩායම අදත්. අපි අද 7 වෙනි පැයේ ඉඩකඩ වෙන් කරන්න හිතුවේ පහුගිය අයවැයෙන් විශේෂම අතිගරු ජනාධිපතිතුමන් අපේ රටේ මාර්ග පද්ධතිය පුළුල් කිරීම වෙනුවෙන් සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ යෝජනාවක් ගෙනාවා. ඒ මතම ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන වෙන් කළා. මේ මහ පොළොවේ ඒ යථාවත් කිරීම වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කළා. එතනින් නොනවතී අද 7 වෙනි පැයෙන් අපි කතා කරන්න සූදානම් මාර්ග ලක්ෂ්‍ය ව්‍යාපෘතිය වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ වෙනකොට සිදුවන තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම පෑලියගොඩ ඉඳන් මීරිගම දක්වා පළවෙනි අදියර, දෙවෙනි අදියර මීරිගම ඉඳන් කුරුණෑගල දක්වා කොටස මේ වෙනකොට වැඩ කටයුතු අවසන් වෙමින් පවතිනවා. 3 සහ 4 නුවර දක්වා සහ දඹුල්ල දක්වා වූ කොටස් පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. එතනින් එහාට ඇවිත් ග්‍රාමීය ප්‍රජාව වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම සඳහා පාලම් දසදහසේ ව්‍යාපෘතියත් ආරම්භ කළා. ඒ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. මේ සියලු මාතෘකා පිළිබඳව මේ විනාඩි කිහිපය තුළ අපි කතා කරන්න බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කළා මහාමාර්ග අමාත්‍යාංශ ගරු ලේකම්තුමන්ට RWR ප්‍රේමසිරි මැතිතුමන්ට තාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබව පිළිගන්නවා. ඒ වගේම ව්‍යාපෘති අධ්‍යක්ෂ මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 සහ 4 කොටස් භාරව ඉන්න LVS විරකොන් මැතිතුමන්ට ආරාධනා කළා. ආයුබෝවන් කියලා ඔබව පිළිගන්නවා. මාර්ග ලක්ෂ්‍ය ව්‍යාපෘතිය ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්න මෙවර අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා ඉතාමත් දැවැන්ත ව්‍යාපෘතියක් විදිහට තමයි එය සලකන්නට යෙදුනේ සහ ජනතාවට රටේ සංවර්ධනය සඳහා යන ගමනේදී ඍජු සහ වක්‍ර ප්‍රතිලාභ අත්පත් කර දෙන්න. ලේකම්තුමා මේ වෙනකොට ඔබතුමාලා ආරම්භ කරලා තියෙන මේ මාර්ග කිලෝමීටර් ලක්ෂ්‍ය ව්‍යාපෘතියේ කොච්චර ප්‍රමාණයක් අවසන් කරලා තියෙනවද? මේ වෙනකොට කොහොමද ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් මේ දසුන් ප්‍රථමයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ අපේ අමාත්‍යාංශයට අපේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මාර්ග සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවයට අපි ගත්තම 2021 වර්ෂය සඳහා මේ වර්තමාන රජය විසින් මහාමාර්ග අමාත්‍යාංශයට ලබා දීලා තියෙන ප්‍රතිපාදනය රුපියල් බිලියන 350ක් පමණ වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශයේ යටතේ පවතින ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයට තවත් බිලියන 25ක මුදලක් වෙන් කරලා තියෙනවා. මෙය අපේ රටේ තියෙන ඇත්තටම ආරක්ෂක අමාත්‍යාංශය ළඟට ඊළඟට වැඩිම ප්‍රතිපාදනයක් ලබා දීලා තියෙන්නේ මේ අපේ අමාත්‍යාංශයට. ඒකට හේතුව තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කිලෝමීටර් ලක්ෂයක මාර්ග පුනරුත්ථාපනය කිරීම, ඒ වගේම අධිවේගී මාර්ග සංවර්ධනය කිරීම, ඒ වගේම ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීම, පාලම් ගුවන් පාලම් සංවර්ධනය කිරීම යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහායි. ඉතින් මේ යටතේ අපි ගත්තොත් කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය ප්‍රමුඛත්වය ගන්නවා. අපේ රටේ මාර්ග පද්ධතිය ගත්තම අපි මේ මාර්ග පද්ධතිය කොටස් 3කට සාමාන්‍යයෙන් බෙදනවා. ප්‍රධාන මාර්ග නැෂනල් හයිවේස් කියලා කියනවා. ඊළඟට අපි පළාත් මාර්ග ප්‍රොවින්ෂල් රෝඩ්ස්, ඊළඟට ග්‍රාමීය මාර්ග කියලා අපි බෙදන්නේ. මේ මුළු මාර්ග පද්ධතියේම දිග කිලෝමීටර් 1,43,000ක් පමණ වෙනවා. මෙයින් ප්‍රධාන මාර්ග කිලෝමීටර් 12,340ක් වෙනවා. ග්‍රාමීය මේ පළාත් මාර්ග කිලෝමීටර් 16,500ක්. ඉතිරි කොටස ග්‍රාමීය මාර්ග විදියට, ඒ කියන්නේ මේවා අයත් වෙන්නේ ප්‍රාදේශීය සභාවලට, නගර සභා,
ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහවැලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා කෘෂි මාර්ග විදියට තමයි මේවා අපි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේ වර්තමාන රජයේ ඉලක්කය වන්නේ මේ ලංකාවේ තියෙන සියලු ගම්මාන 36,000ක් පමණ තියෙනවා. ග්‍රාම සේවාව සඳහා 14,021ක් තියෙනවා. මේ ගම්මාන සියල්ලම එකිනෙකට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් තමයි මේ අපේ කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතියෙන් කරන්නේ. ලේකම්තුමා දැන් මේ කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය මේ වෙනකොට ඔබතුමාලා දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කොච්චර ප්‍රමාණයක් ඔබතුමාලා සංවර්ධනය කරලා තියෙනවද? ඇත්තටම දැන් අපි අඳුනගෙන තියෙනවා කිලෝමීටර් 24,000කට අධික මාර්ග ප්‍රමාණයක්. ඒ වගේම කිලෝමීටර් 25,000කට කිට්ටුව මාර්ග දිගුවක් තමයි අපි දැනට තෝරගෙන තියෙන්නේ. මේක අපි ආරම්භ කරේ මේ වැඩසටහන ගිය අවුරුද්දේ මාර්තු මාසේ තමයි ආරම්භ කරේ. මේ කොවිඩ් වසංගතය නිසා තිබිච්ච බලපෑමුත් එක්ක තමයි අපි මේ සංවර්ධනය ආරම්භ කරේ. නමුත් දැන් අපි මේ වෙනකොට කිලෝමීටර් 1,100ක් පමණ අවසන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 31 වෙනිදා වෙනකොට කිලෝමීටර් 6,200ක් අවසන් කරන්න. දැනට ඔබතුමාලා මාර්ග ලක්ෂයේ ව්‍යාපෘතිය නැත්නම් කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය ආරම්භ කළේ පහුගිය මාර්තු. ඔබතුමාලා මේ මාර්තු වෙනකොට අපේක්ෂා කරනවා කිලෝමීටර් 1,100ක් අවසන් කරන්න. එතකොට ඉලක්කය මාර්ග කිලෝමීටර් ලක්ෂය සංවර්ධනය කළ ජනතා අයිතියට පත් කරන්න කොච්චර කාලයක් ගත වෙනවද? අපි මෙහෙමයි අපි ඇත්තටම සැලසුම් කරලා තියෙන්නේ. මේ 2021දී අපි කිලෝමීටර් 25,000ක් පුනරුත්ථාපනය කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකයි අපි කිව්වේ දැනටමත් කිලෝමීටර් 25,000ක ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා. ඒවයි ටෙන්ඩර් කටයුතු කරලා ඒවා කොන්ත්‍රාත්කරුවන්ට කොටසක් බාර දීලා තියෙනවා. ඒ වගේම අපි මේ අවුරුද්ද තුල බලාපොරොත්තු වෙනවා කිලෝමීටර් අවම වශයෙන් කිලෝමීටර් 40,000ක වගේ ප්‍රමාණයක වැඩ පටන් ගන්න. ඒ කියන්නේ එතකොට අපිට යන්න පුළුවන් අපේ මේ අවුරුද්දේ කිලෝමීටර් 25,000 ඉලක්කය කරා. සම්පූර්ණ ඔබතුමාලගේ ඉලක්කයේ තියෙන කිලෝමීටර් මාර්ග කිලෝමීටර් ලක්ෂය අවසන් කරන්න කොච්චර කාල සීමාවක් ගතද? 2024 වෙනකොට අපි මේක අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව පහුගිය කාල සීමාව තුළ ටිකක් බරපතල විදිහට කතා කළා. එකක් තමයි කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා වන පිරිවැය පහුගිය රජය ඉතාමත්ම බරපතල විදිහට විවේචනය කළා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ කිලෝමීටරයක් වියදම් නිර්මාණය කිරීම නැත්නම් ඉදිකිරීම සඳහා වන වියදම් ඇස්තමේන්තුව බරපතල විදිහට වැඩි කියන කාරණා. ඊට පස්සේ ඔවුන් ඒ සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් සිදු කරලා මේ මාර්ග කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා වන පිරිවැය අවම කරගෙන මාර්ග ඉදිකරන්න කටයුතු ආරම්භ කළා. මේ වෙනකොට මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩ අවසන් වෙලා තියෙනවා 95%කින් විතර. තව කොටසයි තියෙන්නේ ඉදිකරන්න. පළවෙනි අදියර සහ තුන්වන අදියර හතරවන අදියරවල මේ වෙනකොට වැඩ කටයුතු ආරම්භ වෙමින් පවතිනවා. 3 සහ 4 ව්‍යාපෘතියේ අධ්‍යක්ෂතුමා විරකොන් මහත්මයා මේ වෙනකොට 3 සහ 4 අධීරවල සක්්‍යතා අධ්‍යයනය කරලා ඔක්කොම කරලා අවසන් ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. 100ට කොපමණ ප්‍රමාණයකින් මේ වෙනකොට වැඩ කටයුතු සිද්ධ වෙලා තියෙනවද අවසන් කරලා තියෙනවද ඔබතුමාලා? ඇත්ත වශයෙන්ම සුබ උදෑසනක්. අපේ ලේකම්තුමා පැවසූ පරිදි අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ විදිහට ගත්තාම කඩවතින් ආරම්භ කරලා මීරිගම පළවෙනි කොටසත් මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවෙනි කොටසත් පොතුහැර සිට ගලගෙදර දක්වා වෙන තුන්වෙනි කොටසත් කුරුණෑගල දඹුල්ල දක්වා ගෙන හතරවෙනි කොටසකින් සමන්විත වෙනවා. මේකෙදී ඇත්ත වශයෙන්ම පැවසූ පරිදි පළවෙනි එක ආරම්භ කරේ 2015-16 කාලේ තමයි ආරම්භ කරේ පැකේජ් දෙකකින්. ඒක ඇත්ත වශයෙන්ම ඒක කොන්ත්‍රාත් ගිවිසුම ඒ කාලය තුල අත්සන් කරත් පළවෙනි කොටසේ කොන්ත්‍රාත් ගිවිසුම 2015 දී කොටස් දෙකක් වශයෙන් 2015 දෙක කොටසකුත් 2016 එක කොටසකුත් විදිහට ගිවිසුම් අත්සන් කරලා ආරම්භ කරා. එනමුත් මෙම කොටසේ ණය ගිවිසුම
ඒකේ තිබුණු ගැටලු විසඳා ගැනීම සඳහා සෑහෙන කාලයක් ගත වුණා. අවසානයේදී නව රජයේ පැමිණීමත් සමගම 2020 දී මෙම කටයුතු නීත්‍යානුකූලව ණය ගිවිසුම අත්සන් කළ වැඩ කටයුතු ආරම්භ කරා. මේ වෙනකොට 7% විතර ප්‍රගතියක් තියෙනවා. මේ දක්වා 2015 සිට මේ දක්වා කොන්ත්‍රාත්කරුගේ ඒ වියදමින් යම් කොටසක් වැඩ කටයුතු කරා. නමුත් ඒක නීත්‍යානුකූලව නියම විදිහට ණය ගිවිසුම අත්සන් කරලා ඒ ක්‍රියාත්මක වෙලා දැන් වැඩ ආරම්භ කරනවා. 7%ක් විතර මේ වෙනකොට වැඩ කරමින් පවතිනවා. පළවෙනි කොටස. දෙවෙනි කොටස මීරිගම සිට කුරුණෑගල දක්වා වෙන කොටස කිලෝමීටර් 40ක් තියෙනවා. ඒ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් 15 දෙනෙක් පැකේජයන් 4ක් කොටස් 4ක් විදිහට වෙන් කරලා ව්‍යාපෘතිය 2016 දී ආරම්භ කරා. මේ වෙනකොට 80ක් පමණ 82ක් විතර ප්‍රගතියක් තියෙනවා. අපේක්ෂා කරනවා මාර්තු අග අප්‍රේල් වෙනකොට මෙම කොටසේ වැඩ කටයුතු මාර්තු අප්‍රේල් වෙනකොට ඉවර කරන්නේ කොහොමද? දැන් ඔය දෙවනාදියරේ කොටස් 4ක් තියෙනවා. A B කොටස් වල A කොටසේ D කොටසේ වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. B කොටසේ සහ C කොටස තාම අල්ලපු නැති කොටසකුත් තියෙනවා. කොහොමද අවසන් කරන්නේ? කොන්ත්‍රාත්කරුවන්ට මේ වෙනකොට උපදෙස් දීලා තියෙනවා. කඩෙනෙමින් ඒකේ යම් අකාර්යක්ෂම කොන්ත්‍රාත්කරුවන් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට වැඩ අනිත් කාර්යක්ෂම අයට පවර්ලා මේක කඩිනම් කිරීම සඳහා මේ දවස්වල දිවා රාත්‍රියේ ඒගොල්ලන් වැඩ කටයුතු කිරීම සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා. අපේක්ෂා කරන අය වෙනකොට සමහරලාට තවත් පොඩි කාලයක් හට වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ සම්බන්ධ නිරීක්ෂණය කරද්දී නම් කියන හිතන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ අත්‍යවශ්‍යම කොටසක් තියෙනවා. දැන් පස්සේ කිලෝමීටරයක් ආයෙ එකතු කරා මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධ කරන කොටසේ ව්‍යාපෘතියට සම්බන්ධ නොවිච්ච කොටසක් තිබුණා. දැන් ඒ කොටසත් ඉදිකිරීම ආරම්භ කළා තියෙනවා. එතකොට ඔය කියන මාර්තු මාසෙ වෙනකොට ඉක්මන් කළත් අවසන් කරන්න පුළුවන් වේද? අපි බොහෝ වෙලාවට අපේ උපදෙස් දීලා තියෙන පරිදි ඒ කාලය තුල උත්සාහ කරනවා මූලික කටයුතු ටික අවසන් කරගන්න අඩු මාසෙන්. ඊට පස්සේ ඉදිරි මාස තවත් මාසයක් දෙකක් ඇතුළත කෙසේ හෝ අපේ තියෙන සැලසුම එතනයි. ඉතින් එහාට අපි අපේක්ෂා කරනවා. මේ වෙනකොට ඔබතුමාලා මහනුවර දක්වා මේ පොතුහැරේ නම් ගලගෙදරට ආරම්භ කරන තුන්වන අදියර කොහොමද වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ? ඇත්ත වශයෙන්ම තුන්වෙනි අදියරත් මෑත කාලේදී මධ්‍යම අධිවේගී මාර්ග විදිහට ඔබ කවුරුත් දන්නවා ජපාන සමාගමකට 2016 දී ලබා දුන්නා. අර පළවෙනි කොටස කියූ පරිදිම ඒ කොටසෙත් වැඩ කටයුතු ආරම්භ කරලා 2019 අග වෙනකම් අපිට බැරි වුණා කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කරත් ණය ගිවිසුමේ යම් ගැටලු සහගත තත්ත්වයන් තිබුණා විසඳා ගන්න බැරුව තිබුණා. ඒ අනුව 2020 දී නව රජ්‍ය පැමිණීමත් සමගම මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග කීපයක් ගත්තා. ඒ අනුව 3-4 කොටස් වලට 4 කොටසත් ওই විදිහම තමයි තත්ත්වයක් තමයි තිබුණේ. ආයෝජකයන් යෝජනාවල් දීලා තිබ්බා. ඒවා සලකා බැලුවා. සලකා බලලා ඉඳිද්දී සලකා බලමින් පැවතිද්දී ඊට පස්සේ උනා රජය තීරණය කරා තවත් අවස්ථාවන් දෙන්න විදිහට BOT ක්‍රමයට තිබී ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා ක්‍රියාත්මක කිරීම සඳහා තවත් අවස්ථාවක් ලබා දුන්නා. ඒ අනුව අපි ඉන්නේ දැන් ඒ ස්ටේජ් එකේදී ලබන මේ මාසය අග වෙනකොට අපි ඒ වගේ මේ ලන්සු කැඳවීම කරලා බලනවා BOT ක්‍රමයට අපිට මේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. BOT ක්‍රමයට ක්‍රියාත්මක කරොත් ඒ කියන්නේ ඉදිකිරීම ඔවුන් විසින් කරනවා. ඒ සඳහා අදාළ ආදායමත් අවුරුදු ගාණක් තුල නිශ්චිත අවුරුදු 20 25 30ක් කරේ ආදායමත් කාලයක් තුල ආදායම ලබා ගන්නවා. ඉන්පසුව නැවත රජ ශ්‍රී ලංකා රජයට බාර දෙනවා. ඉතින් අපි බොහෝ වෙලාවට රජයට බරක් නොවෙනවා ඒ ක්‍රමේ. ඉතින් අපේක්ෂා කරනවා හොඳ කොන්ත්‍රාත්කරුවෙක් ඒ 3ට පමණ 4ටත් තෝරගන්න පුළුවන් කියලා. ඒත් එක්කම ඒ වගේම මේකටත් BOT ක්‍රමයට ගියත් යම්කිසි කාලයක් ගත වෙනවා. ඔව් ඒක තමයි. දැන් ඔබතුමාලා එස්ටිමේට් කළා දැන් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර පහුගිය නොවැම්බර් තමයි ජනතා හිතට පත් කරන්න තිබුණේ. හැබැයි ඒක තාමත් ඉදිවෙමින් පවතිනවා. දැන් ඔබතුමාලගේ සැලසුම අනුව ඉලක්කයක් තියෙනවානේ. අපි මෙන්න මේ කාල සීමාව වෙනකොට මේ ව්‍යාපෘතියේ පළවෙනි අදියර ජනතා හිතට පත් කරනවා. දෙවෙනි අදියර, තුන්වෙනි අදියර, හතර. 3-4 ඔබතුමාට පැවරලා තියෙන අදියර කොයි කාල සීමාව තුල ජනතා හිතට පත් කරන්නද ඔබතුමාලා සැලසුම් සකස් කළාද? ඔව්. අර මම ඉස්සලා කිව්ව විදිහට අර ස්ටේජ් එකේ තියෙද්දිත් රජය මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත්තා. ගිය මාසේ 19 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සාහකාරයෙන් මෙම කොටසේ පොතුහැර කොටසෙන් වැඩ කටයුතු කඩිනම් ආරම්භ කරන්න ගත්තා. මොකද හදිස්සියවත් අපිට කිසියම් තත්ත්වයක් මත අපිට කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගන්න බැරි වුණොත් පළවෙනි වතාවට ලංකාවේ ඩිරෙක්ට් අපි කියන ඍජු කොන්ත්‍රාත් ක්‍රමය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්ම ඒ කියන්නේ අමාත්‍යාංශයේ මහා මාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්ම
මේ වට කටයුතු කරගෙන යනවා කියලා තීරණයකට එළඹිලා පොතු හැරින් අපි ආරම්භ කරලා දැන් ආරම්භ කරලා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි ඒ කොටසෙත් අපි දැන් දවස් ඒක අපි වැඩ කටයුතු මැෂින් ගෙනල්ලා ඔක්කොම ජනවාරි 1 වෙනිදා තමයි අපිට හරියටම පටන් ගත්තේ. මේ දැන් දවස් 20 ගාණක් වෙනවා. අපි දවස් 40 ගාණක විතර වැඩ කොටසක් මේකෙන් කරලා තියෙනවා. ඒක ඍජු ක්‍රමයට කරත් අපේ ඉන්න මාර්ග සංවර්ධන අධිකාරියේ කාලයක් තිස්සේ පළපුරුදු මේ අධිවේග මාර්ග පිළිබඳ දැන් අවුරුදු 10කට වැඩි පළපුරුදු තියෙනවා. සැලසුම් වශයෙන් ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීම වශයෙන් ඉතින් අපිට හිතනවා මොන තත්ත්වෙන් හරි මේ සියලුම අධිවේග මාර්ග තුන්වෙනි කොටස පමණක් නෙවෙයි පළවෙනි කොටසත් හතරවෙනි කොටසත් 2024 අපි අනිවාර්යයෙන්ම අවසන් කරනවා කියන තැනට තමයි දැන් අපි ප්ලෑන් කරන්නේ. විශේෂයෙන් පළවෙනි කොටස වැදගත් වෙනවා. මොකද එක නැතුව අපිට අනිත් ඒවා වැඩක් නැහැ. ඔව් මේ ලේකම්තුමා දැන් ඉලක්කයක් තියාගෙන තමයි කටයුතු සිද්ධ කරන්නේ. මෙන්න මේ කාල සීමාව තුළ ජනතා අයිතියට පත් කරනවා කියලා. දැන් පළවෙනි කොටසේ මධ්‍යම අධිවේගීන් මාර්ගෙන් මෙපිට අපිට කතා කරන තව කාරණා ගණනාවක් තියෙනවා. පිටත වටරවුම් මාර්ගය තියෙනවා, රුවන්පුර අධිවේගී මාර්ගය තියෙනවා, කුළුණු මතින් ඉදිවන මාර්ගය තියෙනවා, කොළඹ අධිවේගී මාර්ගය. මේ කාරණා ගැනත් කතා කරන්න තියෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටසේ පෑලියගොඩ ඉඳන් මීරිගම දක්වා යන කොටසේ ශක්්‍යතා අධ්‍යයනය කරලා පෑලියගොඩ ප්‍රදේශයේ ඉඳන් ඉදිකිරීම් සිද්ධ කරගෙන යනවා. හැබැයි නමුත් මීරිගම ප්‍රදේශයේ යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. අපි නිරීක්ෂණය කරත් දැක්ක කාරණයක් තමයි කණ්ඩායම් වලට සමහරවල් ජනතාවට තාම වන්දි මුදල් ප්‍රමාණවත් නැහැ කියලා ඔවුන් ඒ ස්ථාන වලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකක්ද ඔබතුමාලගේ පසු විපරම අධ්‍යයනය මේ අය අයින් වෙන්නෙත් නැත්නම් මොකක්ද ඔබතුමාලා කරන්න ලෑස්ති වෙන්නේ? ඔව් එමයි දැන් පළවෙනි අධියරය තියෙන්නේ කඩවත ඉඳලා මීරිගම දක්වා කොටස කිලෝමීටර් 37ක් මෙහි වැඩ කටයුතු කොන්ත්‍රාත්තු අනුව අවසන් කළ යුතුයි 2024 සැප්තැම්බර් මාසේ. නමුත් අපි කොන්ත්‍රාත්කරුට අපි දැන්නුවා ඊට ප්‍රථම මේ මාර්ගය අවසන් කරන්න කියලා. දැනට කිලෝමීටර් 37න් අපි කිලෝමීටර් 26ක ප්‍රමාණයක සම්පූර්ණයෙන්ම ඉඩම් අත්පත් කරගෙන ඒ කොටස් ඒ කොන්ත්‍රාත්කරුට බාර දීලා තියෙනවා. එතකොට මේ ඔබතුමා කිව්වා වගේ මේ වේයන්ගොඩ ප්‍රදේශයේත් යම් ස්ථානවලත් මේ අපි ඉඩම් අත්පත් කර ගැනීමේදී ලබා දෙන වන්දි මුදල ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ඒ කරපු පක්ෂේරු මුදලට ඒ අයට එකඟ වෙන්න බෑ අපහසුයි කියලා යම්කිසි කණ්ඩායමක් අපිට නිතර පැමිණිලි කරා. දැන් වසරකට විතර පස්සේ ඉස්සෙල්ලත් මේක පැමිණිලි කරා. මේකෙදී අපි මේ වන්දි ගෙවීමේදී අපේ විශේෂ කමිටු දෙකක් තියෙනවා. ඒ කියන්නේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන තක්සේරුව ව්‍යවස්ථාපිත වන්දියට අමතරව තවත් ඒ අයට වෙන දුක් ගැහැට ඒ අයට වෙන අලාභ සම්බන්ධයෙන් සලකලා බලලා වැඩිපුර වන්දියක් ලබා දීමේ ක්‍රමවේදයකට කමිටු දෙකක් තියෙනවා. එක කමිටුවක් ප්‍රාදේශීය ලේකම් තුමාගේ හොතුමියගේ ප්‍රධානත්වයෙන් අනික අපේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් තියෙන්නේ. ඉතින් සමහර මේ ඉඩම් හිමියන් මේ අපේ අමාත්‍යංශයේ තියෙන කමිටුවේදීත් ලබා දීපු තීරණවලට එකඟ වෙලා නැහැ. ඉතින් ඒ අය කියන්නේ මේ වන්දිය මදි අද පවතින තත්ත්වය අනුව. ඉතින් සමහර දේවල් වල සත්‍යතා තියෙන බව අපටත් පේනවා. ඉතින් අපි හැම විටම උත්සාහ කරනවා නැවත වරක් ඒ පිළිබඳ සමාලෝචනය කරන්න. ඒ වගේම අපි සමහර දේවල් සමාලෝචනය කරලා විසඳුවා. තවත් මං හිතන්නේ ඉඩම් කට්ටි 30ක විතර ප්‍රමාණයක මේ ප්‍රශ්නය තියෙනවා. ඉතින් අපි හැකි සෑම උත්සාහයක්ම දරනවා මේ ජනතාවට අපහසුවක් නොවන ආකාරයට නියමිත වන්දි මුදල ගෙවලා මේ ඉඩම් කොටස් ලබා ගන්න. වීරකෝ මහත්තයා දැන් ප්‍රේමසිරි මහත්තයා සඳහන් කරන පරිදිම 2 සහ 3 සහ 4 කොටස් වලත් මේ ගැටලුව තියෙනවද? ඉඩම් හිමියන්ගෙන් විරෝධතා තියෙනවද? ඇත්ත වශයෙන්ම එහෙම තිබෙනවා. බොහෝ වෙලාවට තිබුණා, කීපයක් තිබුණා. හැබැයි බොහොම අඩුයි. සාපේක්ෂව ගත්තොත් පළවෙනි කොටසට සාපේක්ෂව ගත්තොත්
බොහොම මඩුයි. දැන් ඔබතුමාලා නිරීක්ෂණය කරනවා ඔබතුමාලට භූමිය පිළිබඳව අධ්‍යයනයක් තියෙනවා. ඇත්තටම මේ දෙන වන්දිය ප්‍රමාණවත්ද? ඒක දෙපැත්තක් තියෙනවා ඇත්ත වශයෙන්ම කියනවනම්. නෑ අපි කියන්නේ ජනතාව පැත්තෙන් ඉඳලා අපි කතා කරමු. දෙපැත්තක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් මේ වෙනකොට අපි ඔය ඉදිකරමින් පවතින කෑල්ලෙත් මම නිරීක්ෂණය කරා. ඒගොල්ලන් බොහොම සතුටින් කතා කරනවා හොඳ ගෙවල් හදාගත්ත අයත් ඉන්නවා. ඒ වගේම සමහර අයට ඒ වන්දිය පිළිබඳව ලේකම්තුමා පැවසු පරිදි සෑහීමකටපත් වෙන්න බැරි කට්ටියක් ඉන්නවා. ඒ වගේ පාර්ශ්ව දෙකක් ඉන්නවා. මේ බහුතරයකට මම හිතන්නේ වන්දිය ප්‍රමාණවත් වෙලා තියෙනවා. නමුත් එහෙම අතරින් පතර කීප දෙනෙකුත් තියෙනවා. හරි අවසාන වශයෙන් කමිටු දාලත් දෙන තීන්දුව ජනතාව පිළිගන්න කැමති නැත්තම් මාර්ගයට ඉඩම් අත්පත් වෙන පිරිස පිළිගන්න කැමති නැත්තම් අවසානයේ තියෙන උත්තරේ මොකක්ද? ඇත්ත වශයෙන්ම අවස්ථා කීපයක් ලබා දීලා තිනවා. පළවෙනියට ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුව, ඊට පස්සේ අමාත්‍යාංශය මට්ටමේ වෙනම කමිටුවක් පහදලා දෙනවා. හැම අමාත්‍යාංශයෙම ඉඩම් අමාත්‍යාංශය, ඒ වගේම අනිකුත් ඊට අදාළ හැම කියන්නේ මිනින්දොර දෙපාර්තමේන්තුව, මාර්ග සංගමන අධිකාරිය, ඒ ආදී සියලුම අමාත්‍යාංශ ඒක රැසු කමිටුවක් තියෙනවා. ඒක දෙවෙනි අවස්ථාව. ඒ වගේම මේගොල්ලන්ට ඇපිල් එකට යන්න වෙනම අවස්ථාවක් ඇපිල් බෝඩ් එකක් තියෙනවා ලෑන්ඩ් සම්බන්ධව මදිනවා. වගේ අවස්ථා කීපයක්ම තියෙනවා. අවසාන අවස්ථාව තමයි ඔය ඇපිල් බෝඩ් එක තියෙන්නේ. ඉතින් ඔය වගේ අවස්ථා කීපයක් ඒගොල්ලන්ට ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉඩම් අත්පත් කර ගැනීම ක්‍රියාදාමයේදී ඕක නැහැ. සාමාන්‍යයෙන් මේවා අපි විශේෂ ඒ කියන්නේ ලාක් සුපර් ලාක් කියලා අපි වෙනම විශේෂ මේ වගේ සමාලෝචන කමිටුවට යන්න අවස්ථාවල් දීලා තියෙනවා. අධිවේගී මාර්ග ගැසට් කරලා තියෙනවා. අධිවේගී මාර්ග කීපයක් මේ ගැසට් කරලා තියෙනවා. කියන්නේ රජයේ පැත්තෙන් ඔබතුමා සඳහන් කරන්නේ ජනතාවට දැඩි නම්‍යශීලීත්වයක් ලබා දීලා තියෙනවා තීන්දුව ගන්න, තීරණ ගන්න සහ එකග වෙන්න. සාකච්ඡා කරන අවස්ථාවක් දීලා දෙනවා. අපි දන්නවා අධිවේගී මාර්ගයක් ඉදිරියට විශාල ප්‍රමාණයක් භූමියේ යනවා. එතකොට අපි දන්නවා මෙවැනි අධිවේගී මාර්ගයක් ඉදි කරද්දී මොකද ජනතාවගේ පහසුව සඳහා වාහන ගමන් පහසුව සඳහා දන්නේ. ඒතර විශේෂයෙන් රජය අපේක්ෂා කරන්නේ මේ ඉන්න හැම පුද්ගලයෙකුට අපි අධිවේගී මාර්ගයක් හදලා වාහන වලට යන්න දෙනවනේ මේ ඉන්න ජනතාවට උපරිම සහන ලබා දීම. උදාහරණයක් ගත්තොත් වන්දි විතරක් නෙමෙයි ඒගොල්ලන්ට බොහෝ වෙලාවට ඒගොල්ලන්ට අවශ්‍ය අනිකුත් පහසුකම් දැන් අපි ඉදිකිරීම යන කොටසෙත් අපි හිතමු මෙතන ගහක් තිබ්බනම් එහෙම අපි හිතමු මේ ගහ අපි එහා පැත්තෙන් ඒ වෙලාවෙම හදලා දීලා රෙන් පැත්තෙන් යනවා. ඒ කියන්නේ පුළුවන් හැම උදව්වක්ම විලාම කරනවා. අපි දන්නවා මේ මිනිස්සු දින ලොකු කැපවීමක් මේ උනේ කරලා තියෙනවා. අපි අලිත හත්වෙනි පැය සමගින් මහමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මැතිතුමන් ඒ වගේම ව්‍යාපෘති අධ්‍යක්ෂ මධ්‍යම අධිවේගී මාර්ග 3 සහ 4 කොටස්වල එල්.බී.එස්. වීරකොන් මැතිතුමන් එක්ක අපි හත්වෙනි පැයේ ඉන්නේ. ලේකම්තුමා මේ පහුගියදා ජනාධිපතිතුමත් එක්ක පොළොන්නරුවේ තිබුණු ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනතාව නගපු චෝදනාවක් තමයි සමහර වෙලාවට මාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමලා තියෙනවා. ඔවුන් නිවැරදිව කාල සීමාව තුළ ඒව අවසන් කරන්න නැහැ කියන කාරණේ. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් කොන්ත්‍රාත්තුව බාර ගන්න සමාගම නෙවෙයි ඉදිකිරීම සඳහා යොමු වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි කියන්නේ සබ් දෙනවා කියලා. නැත්නම් ඒකට තව කණ්ඩායම් වලට ගලාගෙන යන විදිහට තමයි කොන්ත්‍රාත් පිරිනමන්නේ. අවසානයේ ජනතාව අපේක්ෂා කරන සහ රජය අපේක්ෂා කරන සංවර්ධනය වේගවත් වෙන්නේ නැහැ. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. මේ වෙනකොට අපේ රට පුරාම තියෙන ওই තත්ත්වය. මොකක්ද ඔබතුමාලා අරගෙන තියෙන වැඩපිළිවෙල සමහර වෙලාවට කොන්ත්‍රාත් පිරිනැමීම නිවැරදි අධ්‍යයනයකින් තොරව සිද්ධ කරනවා කියන කාරණේ සම්බන්ධව චෝදනාවක් එල්ල වෙනවා. මාර්ග ඉදි වෙන්නේ නැත්තේ ඒ හේතු නිසා කියන චෝදනාවක් තියෙනවා. මොකක්ද කොන්ත්‍රාත් බාරගෙන ඉදික් නොකරන සමාගම් වලට ඔබතුමාලා අරගන්න ක්‍රියාමාර්ගය සහ ඉදි නොකරමින් තියෙන මාර්ග ඉදි කරන්න ඔබතුමාලාගේ තියෙන වැඩපිළිවෙල? ඔව් ඇත්තටම දැන් අපේ මාර්ග සංවර්ධන කටයුතු වලින් බොහොමයක් කටයුතු කෙරෙන්නේ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් ලවා. දැනට අපේ රටේ කෙරෙන විශාල ප්‍රමාණ ව්‍යාපෘති ගත්තත් එක ව්‍යාපෘති දෙකයි දැනට විදේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් කරන්නේ. නමුත් අනිත් සියලුම ව්‍යාපෘති කරන්නේ මේ අපේ දේශීය කොන්ත්‍රාත්කරුවන්. එතකොට කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය ගත්තොත් සම්පූර්ණයෙන්ම දේශීය කොන්ත්‍රාත්කරුවන් තමයි අපි උපයෝගී කරගන්නේ. ඉතින් දේශීය කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කරන්නේ ඉදිකිරීම් හා පුහුණු කිරීමේ අධිකාරිය මගින් අපි කියන ශ්‍රීලා ආයතනය කියලා. එහි ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට තමයි අපි මේ කොන්ත්‍රාත් ප්‍රදානය කරන්නේ. ඉතින් ඔබතුමා පැවසූ පරිදි අපි දැකලා තියෙන දේ තමයි පහුගිය කාලවලත් දැනටත් වර්තමානයේ පවතින්නේ මේ කොන්ත්‍රාත්කරුවන් අතරින් බොහෝමයක් අය තමන්ට කර්මාන්තයක් බාර දීලා නිම කරලා බාර දිය යුතු
කාල සීමාව තුළ මේක අවසන් කිරීමට උත්සාහයක් දරන්න නැති බව තමයි අපිට පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි ඔබ සඳහන් කරා වගේ මැදිරිගිරියේ පැවති රැස්වීමේදීත් අතිගරු ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහනේ අනෙකුත් ස්ථානවලදීත් ඒ වගේම අපේ ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදීත් නැගෙන චෝදනාවක් වෙන්නේ මේ කොන්ත්‍රාත්කරුවන් නිසි පරිදි මේ තමන්ට බාර දීපු කටයුත්ත නිම කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ අතරින් තමන්ට බාර දීපු කර්මාන්තය හොඳින් කරන කොන්ත්‍රාත්කරුවනුත් විශාල ප්‍රමාණයක් මෙහි ඉන්නවා. ඉතින් හැබැයි අපිට අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම අපේ ගරු අමාත්‍යතුමා ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා රාජ්‍ය අමාත්‍යතුමා නිමල් ලංසමැතිතුමා අපිට උපදෙස් දීලා තියෙන්නේ මින් පසුව වෙලාවට වැඩ කරන්න නැති කිසිම කොන්ත්‍රාත්කරුවෙකුට වෙනත් කොන්ත්‍රාත් බාර දෙන්න එපා කියලා. ඒ ඉදිරියේදී කරන සංවර්ධන ක්‍රියාවලිය මේ වෙනකොට ආරම්භ කරලා තියෙන සංවර්ධන ක්‍රියාවලිය තුල නැත්නම් මාර්ග ඉදිකිරීම කටයුතු වල එහෙම නොකරන සමාගම් වලට එරෙහිව අමාත්‍යාංශ විදිහේ රජය පැත්තෙන් මොකද්ද ගන්න තීන්දුව මේවා ඉක්මන් කරන්න හරිය නැත්නම් වෙන සමාගම් වලට පවරන්න හරිය? අපි ඇත්තටම මේ වැඩ පමා කරන කොන්ත්‍රාත්කරුවන්ට අපි අවවාද ලබා දීලා තියෙනවා නියමිත පරිදි ඉටු කරන්න කියලා. ඒ කොන්ත්‍රාත් ගිවිසුම් වල තියෙනවා කොන්ත්‍රාත් පමා කිරීම සම්බන්ධයෙන් දඩ මුදලක් අපි අය කරනවා 5% වගේ දඩ මුදලක්. එහෙම නැත්නම් ඉන්න අනතුරුව අපිට ඒ කොන්ත්‍රාත් අවසන් කිරීමට ටර්මිනේට් කිරීමට අපිට බලය පවතිනවා. ඒ වගේ ක්‍රියාමාර්ගයකටත් යනවා. ඒ එක්කම අපි දැනට කරන කොන්ත්‍රාත් වල ප්‍රගතිය අනුව තමයි ඉදිරියේදී කොන්ත්‍රාත් පිරිනැමීමේදී කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේදී අනුගමනය කරන්නේ. දැන් සමහර ඔබතුමා කිව්වා දැන් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවනි කොටස සම්බන්ධයෙන් ඒක කොටස් 4කට කඩලා තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. පළවෙනි, තුන්වෙනි හා හතරවෙනි කොටස් කරන ඒ කොන්ත්‍රාත් සමාගම් වල ප්‍රගතිය හොඳයි. දැන් 90ක් 95ක් විතර අය අවසන් කරලා තියෙනවා. නමුත් දෙවනි කොටස කරන කොන්ත්‍රාත්කරුවන් 4 දෙනෙක් තමයි කරන්නේ. ඒ අයගේ වැඩ සතුටුදායක මට්ටමක නැහැ. අපි අපේ ගරු ඇමතුමා මේ සංචාරය කර කීප වතාවක්ම ගිහිල්ලා අපි රැස්වීම් පවත්වලා ඒ අයට අපි අවවාද කරා මේ කාර්යය මේ මාර්තු අවසානය වෙනකොට අවසන් කරන්න කියලා. අපි ඇත්තටම ඒ අවසාන කරන්න අපහසුකමක් තේරුණොත් අපි ඒ මාර්ගය තනන වෙනත් කොන්ත්‍රාත්කරුවන්ට මේක පවරලා අපි මේ කර්මාන්තය අවසන් කරනවා. දැන් ඒ කොටසේ B පැකේජයේ තියෙන ගැටලුව තමයි ඔය තියෙන ලේකම්තුමා. එතකොට ඒ රටේ නමගේ සමාගමක් දේශීය සමාගමක් ඇතර ඉන්නවා. දැන් ඒ සමාගම් වලට ඔබතුමාලා සම්පූර්ණ මුදල් ගෙවලා තියෙනවද නැත්නම් ගෙවීම් තාම තියන කරන්න තියෙනවද? මුදලුත් අරගෙනද උන් මේ ඉදිකිරීම සිදු කරන්න තුනේ? එහෙමයි. අපි සාමාන්‍යයෙන් කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කරාම 120ක අත්තිකාරම් මුදලක් ගෙවනවා. ඒ අත්තිකාරම් මුදල ගෙවුවයින් පස්සේ ඒ අය මාසිකව කරන වැඩ ප්‍රමාණය අනුව තමයි ඇයට මාසිකව ගෙවීම් කරන්නේ. එතකොට ඒ කරපු වැඩවලට ගෙවීම් කරලා තියෙනවා. යම් ප්‍රමාණයක ගෙවීම් ප්‍රමාණයක් අපිට තියෙනවා ඉදිරියේදී කරන්න. නමුත් 85ක විතර ගෙවීම් සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ. ගෙවීම් පැහැරහැරීමක් අපි කරලා නැහැ. ගෙවීම් අපේ ප්‍රමාදයක් වුණත් කොන්ත්‍රාත් ගිවිසුම් වල හැටියට ඒ අයට ප්‍රමාද ගාස්තුවක් අපෙන් අය කරන්න පුළුවන්. 85ක ගෙවීමක් කරලා තියෙනවා නම් දැනට භූමියේ ඒ ලබාගත් මුදල් වලට සාපේක්ෂව ඉදිකිරීම සිදු කරලා තියෙනවද ලේකම්තුමා? නෑ, මම කියන්නේ මෙහෙමයි. 85ක් කිව්වේ දැන් යම් කොන්ත්‍රාත්කරුවෙක් අපිට රුපියල් 100ක වැඩ කරලා තියෙනවා නම් එයින් 85ක විතර ප්‍රමාණයක් තමයි අපි ගෙවලා ඇත්තේ. තව 15ක විතර ප්‍රමාණයක් කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපි අත්තිකාරම් මුදලක් ගෙවන්නේ බැංකු අපකරයක් මත. ඊට අමතරව අපි ගෙවන හැම ගෙවීමක්ම කරන්නේ කරන ලද වැඩ ප්‍රමාණය මිනුම් ගත කරලා ඒ මිනුම් අනුව තමයි ගෙවන්නේ. එහෙම නැතුව නොකරපු වැඩ සඳහා කවදාවත්
කිසිම කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවන්නේ නැහැ. ඔය තියෙන්නේ අත්තිකාරම් මුදල ගෙවපු එක ආපහු නැවත අපිට අයකර ගැනීමේ ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා මේ ගොඩක් කොන්ත්‍රාත්කරුවන්ගේ. නමුත් කර්මාන්තය අවසාන වෙන අදියරට එනකොට 90% තත්ත්වයට එනකොට අපි සම්පූර්ණ අත්තිකාරම නැවත ලබා ගැනීමට කටයුතු. අපි මේ වැඩසටහනේ තව කරුණු කාරණා ගණනාවක් කතා කරන්න දෙනවා. මේ විරකෝන් මහත්මයා දැනට මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 සහ 4 කොටස් වල ඉදිකිරීම මූලිකව ආරම්භ කරලා තිබුණා. අපි දැක්ක රූපරාම තුල දෙවන කොටස දේශීය සමාගම් එකතු කරගෙන 15ක් තමයි බද්ධ වෙලා කණ්ඩායම් විදිහට ඉදිකිරීම කටයුතු සිදු කරගෙන යන්නේ. ඒකේ B පැකේජ් තමයි ඔය ගැටලුව තියෙන්නේ. අනිත් සමාගම් හොඳට සිදු කරගෙන යනවා. අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි කරනකොට විදේශීය සමාගම් වල සහාය දායකත්වය තමයි බොහෝ වෙලාවට ලබා ගන්න. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ දේශීය සමාගම් ලැබලා තියෙන ශක්්‍යතාවයත් එක්ක නැත්නම් දක්වලා තියෙන දක්ෂතාවයත් එක්ක අපේ රටේ මහා මාර්ග පද්ධතිය නැත්නම් අධිවේගී මාර්ග ඉදිකිරීම වෙනුවෙන් දේශීය සමාගම් වලට තාමත් ශක්තියක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් ඉදිරියේ ඉදි කරන කටයුතු වලට දේශීය සමාගම් ඍජුව බද්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවද ඔබතුමාලගේ දැනුම අනුව? නෑ. එතවසෙන්ම දේශීය සමාගම් මේ රටේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වුණත් දැන් විදේශීය සමාගම සම්බන්ධ වුණත් බොහෝ වෙලාවට මේ දේශීය සමාගම් තමයි ඔවුන් යටතේ වැඩි කාර්යභාරයක් කරන්නේ. ඒ කියන්නේ විදේශ සමාගම් යම්කිසි විශේෂ ඒගොල්ලන්ගේ විශේෂ හැකියාවක් ඥානයක් එක්ක කොටසක් කරත් බහුතරයක් කරන්නේ දේශීය සමාගම් තමයි මේ කටයුතු කරන්නේ. ප්‍රධාන සමාගම්. ඉතින් අපි දැකලා තියෙනවා මේ මධ්‍යම අධිවේගී මාර්ග දෙක තුලින් ඒගොල්ලෝ ලොකු අත්දැකීමක් ලබා ගත්තා. ඒක ලොකු දෙයක්. මොකද මේ රටේ පමණක් නෙවෙයි විදේශ රටකට ගිහිල්ලත් මේගොල්ලන්ට මෙවැනි කොන්ත්‍රාත් කිරීම සඳහා ලොකු පරපුරුත්තක්. ඉතින් ඒක ඉතාම වැදගත්. මේක සාර්ථකව සම්පූර්ණ කිරීම තුලින් ඔවුන්ටත් ලොකු වාසියක් ලැබෙනවා. රටටත් ලැබෙනවා. මොකද රටේ කොන්ත්‍රාත්කරුවන් පිට රටකට. ඉතින් අපි දැකලා තියෙනවා ඒගොල්ලන් බහුතරයක් ඔය කීපයක් දෙනෙක් කරන්නේ බහුතරයක් ඉතා සාර්ථකව වැඩ කටයුතු අවසන් කරලා තිනවා. ඒක ඕගොල්ලන්ට ලොකු අත්දැකීමක් වෙනවා. දැන් රුවන්පුරට ඒගොල්ලන් නැවත දේශීය සමාගම් තමයි ඉන්නේ. ලොකු අත්දැකීමක් වෙනවා මේකත් එක්ක දෙන්න ගියාම ඉදිකිරීම කරනවා. හැබැයි ඔක 2014 දී අත්වසෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා දැන් ඉන්න අතිගරු ජනාධිපතිතුමා 2014 මෙවැනි මේ විදිහට දේශීය සමාගම් වලට මේක ප්‍රධානි කරා මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් 6කින් ඇත්තවසෙන්ම ඒ වෙනුවට මේක ක්‍රියාත්මක කරා නම් මේ වෙනුවට ඒ අත්දැකීම මේගොල්ලන් කලින් ලබාගෙන මේ අවසන් කළ වැඩ කටයුතු වෙනුවට මධ්‍යම අධිවේගී මාර්ගයේ අවසන් කිරීම සඳහා කරනවා. දැන් මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 සහ 4 කොටස් වල ඉදිකිරීම සමානයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය අපේ රටේ ඉදි කරනකොට මේ ගම් වතුර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියන කාරණය සහ අනෙක් පැත්තෙන් වන අලින්ට වන සහ වන සතුන්ට වන හානිය අවම කර ගැනීම වෙනුවෙන් වන ක්‍රියාවලිය කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ ජාත්‍යන්තර මාධ්‍යත් සෑහෙන කතා කළා. ඇත්තට මොකද්ද මේ වෙනකොට වෙලා තියෙන්නේ? ඔබතුමාලා ශක්්‍යතා අධ්‍යයනය කරනකොට කනුමත ඉදි කරන්න ඕන ස්ථාන තෝරගෙන තියෙනවද නැත්නම් වෙනස්ම ක්‍රමවේදයකින් වනසතුන්ට සහ පරිසරයට හානියක් නොවන විදිහට මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 සහ 4 කොටස් වලට තමයි තත්ත්වය බරපතල විදිහට තියෙන්නේ. කොහොමද ඒ ඉදිකිරීම සිදු කරන්න සූදානම්? හොඳ ප්‍රශ්නයක් අසසෙන්ම දැන් අපිට මේ සම්බන්ධව අපිට තියෙනවා මේ වෙනකොටත් අපිට යම්කිසි පළපුරුද්දක් තියෙනවා මධ්‍යම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටස් වලත් ඒ කියන්නේ කුරුල්ලන් ඒ වගේම අනිකුත් අර කිව්වා වගේ අලින් වගේ ඒ වගේ කුඩා සත්තුන් මේ හරහා ගමන් කරනවා. ඒවා සඳහා අවස්ථාවන් අපි ලබා දෙන්න ඕනේ. අපේ ශක්්‍යතා අධ්‍යයනෙත් විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් කරපුට අදාළව කරපු ශක්්‍යතා අධ්‍යයනය ඒගොල්ලන් නිර්දේශ කරා මේ තැන්වල දැනටත් අපේ තියෙනවා අපි දැන් ඉදිකරන කොටසෙත් තියෙනවා තැන් කීපයක ඒ කියන්නේ බෝක්කු තියෙනවා කුඩා සත්තු වෙන්න. එහෙම නැත්නම් උඩින් යනවා නම් අපිට වෙනම පාලම් වගේ ඉදි කරලා තියෙනවා. ඒ වගේම අය තියෙනවා තවත් කොටසක් ඉදි කරලා තියෙනවා කුරුල්ලන් සඳහා උස ෆෙන්ස් වගේ. ඒ වගේ ටික නිර්දේශ කරලා තියෙනවා. විශේෂයෙන් තුන්වෙනි කොටසත් එහෙම හතරවෙනි කොටස තමයි අලි වගේ තියෙන තත්ත්වයේ තියෙන්නේ. ඒවා අපි හඳුනගෙන ඒ තැන් වල අපි ඒ ප්‍රවේශ මාර්ග තියලා තියෙනවා. ඊටත් අමතරව අතවසෙම ජයිකා ස්ටඩි එකක් ආවා. ඒගොල්ලන් මීට අවුරුදු 2-3කට කලින් ආවා. ඇවිල්ලා විශේෂයෙන්ම තන උමම් මාර්ග පිළිබඳව ඔය තුන්වෙනි කොටසේ අධ්‍යයනය කරද්දී ඒගොල්ලන් වෙනම අපිට නිර්දේශයන් ඉදිරිපත් කළා මේ කොටස් ඇතුළත් කරන්න කියලා. මධ්‍යම පරිසර අධිකාරියෙන් කරන ඒවට අමතරව ඉතින් අපි ඒවත් වෙනම මේවට ඇතුළත් කරලා ඒවත් දැන් ඇතුළත් කරලා දිනවා. මොකද ඒගොල්ලන් පෙන්ලා දුන්න සමහර කොටස් වල මේ ඇතුළත් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා විශේෂයෙන් 3-4 කොට මොකද 3-4 කොටස් කියන්නේ විශේෂයෙන් තුන්වෙනි කොටස ඉතා සංවේදී කඳුකරයක් කරහා යන්නේ පරිසරයේ ඒ කියන්නේ මේ කඳු කැපීම් ඒවා පුළුවන් තරම් අවමම් කරලා
අපිට පුළුවන් තරම් ගස් වැල් වලින් සමන්විත විදිහට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරලා හදන්න ඕනේ. මොකද ඒක තමයි පරමාර්ථය. අපි කලින් ලබාගත්තේ අත්දැකීමුත් උපයෝග කරගෙන. දැන් සමහර තැන්වල අපි දන්නවා ඉදි කරපුවාම පොඩි ලෑන්ඩ්ස්ලයිඩ් නැත්තම් නාය යමුණා. ඒවත් මේකට අත්දැකීම. මේ ඒවත් උපයෝග කරගෙන අපි මේ අධිවේගී මාර්ගයේ 3-4 කොටස් ඉදි කරනකොට විශේෂ අවධානයක් වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා පරිසරය ගැන හිතලා ඊට අදාළ ක්‍රියාමාර්ග නිසා. ලේකම්තුමා දැන් කෙනෙකුට කොළඹ ඉඳන් නුවර මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනකොට කැලණියේදී නව පාලම ඉදි වෙනවා. නව පාලම කියන්නේ මාර්ග 4කට සම්බන්ධ වෙන ස්ථානයක්. එකක් කටුනායක අධිවේගී මාර්ගයේ අතුරුගිරිය දක්වා අධි වෙන මාර්ගයේ අනෙක් පැත්තෙන් එයාපෝට් එකට යන මාර්ගය. මේ වෙනකොට මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එහා පැත්තෙන් වරායට යන මාර්ගයේ සහ මේ පැත්තෙන් අතුරුගිරියට යන මාර්ගවල ප්‍රවේශයන් තියලා තියෙනවා. මාර්ග ඉදිකිරීම කටයුතු කොයි කාල සීමාවකද ඔබතුමාලා ආරම්භ කරන්න සූදානම් වෙන්නේ? කොයි කාල සීමාවේදීද දැනට නිර්ණය කරලා තියෙන විදිහට ජනතා ඉදිරියට පත් කරන්න ඔබතුමාලා සූදානම් වෙන්නේ? ඇත්තටම ඔය ඔබ සඳහන් කර නව කැලණි පාලම ආශ්‍රිත සංවර්ධන යෝජනා ක්‍රමය මේ අධිවේගී මාර්ග පද්ධතිය කොළඹ කොටුව ප්‍රදේශයට ආකරන මාර්ග ජාලයේ කොටසක්. ඇත්තටම එහිත් මැද පවතින කොටස තමයි කැලණි පාලමත් ඒ ආශ්‍රිත ප්‍රවේශ මාර්ග ටිකත්. එතකොට ඔරුගොඩවත්ත දැන් අපි දැනට තියෙන කැලණි පාලමට සමාන්තරව ඊට වඩා ඉහළින් මන්තීරු 6ක පාලමක් තමයි අපි දැනට තනමින් තියෙන්නේ. ඒක ලංකාවේ මම හිතන්නේ පළවෙනි ඒ විදිහේ පළවෙනි පාලම අපි කියන එක්ස්ට්‍රාඩෝස් බ්‍රිජ් එකක් කියලා. ඒක කිලෝමීටර් 180ක පරාසයක් තියෙන කැලණි ගඟ හරහා තියෙන පාලමක්. ඒ වගේම කේබල් පද්ධතියක් මගින් දරාගෙන තියෙන මේ පාලම. මේ පාලම සම්බන්ධ වෙනවා ප්‍රවේශ මාර්ග කීපයක් හරහා. එතකොට එක කොටසක් ඔරුගොඩවත්ත මංසන්දිය දක්වාත් යනවා. අනිත් එක ඉඟුරුකඩේ මංසන්දිය දක්වාත් යනවා. මේ ඔරුගොඩවත්ත මංසන්දිය කිට්ටුවට යන කොටස සම්බන්ධ කරනවා අපි කණුමතින් ඉදිවන මාර්ගයක් මගින් රාජගිරිය හරහා අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට අධිවේගී මාර්ගය. ඒ වගේම අනිත් පැත්තෙන් ඉඟුරුකඩේ හන්දියේ ඉඳලා කොළඹ වරාය හරහා කොළඹ කොටුව දක්වා ඇත්තරම කොළඹ වරායේ චෛත්‍ය තියෙන තැන දක්වා ඒ අවට තියෙන ප්‍රවේශ මාර්ග මේ අවුරුද්දේ ජූලි මාසෙදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කැලණි පාලම සිට වරාය හරහා කොටුව දක්වා යන මාර්ගය 2022 සැප්තැම්බර් මාසයේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් මේ අතුරුගිරිය සිට ඔරුගොඩවත්ත දක්වා තියෙන අධිවේගී මාර්ගයේ තැනීම සඳහා දැනට අපි ආයෝජකයෙක් තෝරා ගැනීමට දැනට ව්‍යාපෘති යෝජනා කැඳවලා තියෙනවා. ලබන මාසයේ අපි ඒක විවෘත කළා. ඒක අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ වෙනකොට වැඩ ආරම්භ කරන්න. ඒ කාර්යයත් අපි 2024 මැදදී අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විරකුත් මත දැන් බොහෝ වෙලාවට කියන කතාවක් තමයි මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරන්න ගත්තාම සහ අපේ රටේ මාර්ග පද්ධතිය ඉදි කරන්න ගත්තාම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය රටට තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන්. අපි කොළඹ වරාය නගරයේ හදනකොට සමහරවිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පිළිබඳව බරපතල සාකච්ඡාවක් ඇති වුණා. කෙටි උත්තරයක්. අවශ්‍ය කරන සම්පත් තියෙනවද? ඇත්තටම අවශ්‍ය කරන සම්පත් තියෙනවා. ඒවා හරි විදිහට පාවිච්චි කර ගැනීම අවශ්‍ය තැනට පාවිච්චි කිරීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ වෙනුවට රජය ක්‍රියාමාර්ග අරන් තිනවා. සමහර ඒ වගේ සම්පත් තියෙන තැනට ගිහිල්ලා මොකද අධිවේගී මාර්ගයක් ළඟ තිබුණොත් විශාල සම්පත් ප්‍රමාණයක් ඒව නැවත පාවිච්චි කරන්න බෑ අධිවේගී මාර්ගය හැදුවොත්. ඒත් අපිට පුළුවන් ඒවා පාවිච්චි කරලා අධිවේගී මාර්ගය හදනවා. ඒතර අනිත් සම්පත් වෙන තැන්වල තියෙන අපි ගල් කොරි වගේ ඒවා පාවිච්චි කරනවා. ඒ වගේ සම්පත් කළමනාකරණය කිරීම තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. ලේකම්තුමා මට වචන දෙකකින් උත්තරයක් දෙන්න. ඔබතුමාලට මේ හදනවා කියලා කිව්වට මිලියන ගණන් බිලියන ගණන් මුදල් අවශ්‍යයි කියලා කිව්වට ආණ්ඩුවට මේ වෙලාවේ සල්ලි තියනවද මේ සංවර්ධන කාර්යය සිදු කරන්න? ඔය ඇත්තටම මේ මෙතෙක් කල් අපිට එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ.
මේ මාර්ග සංවර්ධන කටයුතු කිරීමේදී අපිට ඒ මුදල්වල අගහිකතාවක් ඇවිල්ල නැහැ. ඉතින් මං හිතනවා ඉදිරියේදීත් එහෙම නොවේ කියලා. ඉදිරියේදීත් එහෙම නොවේ කියලා. හරි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මහාමාර්ග අමාත්‍යාංශ ගරු ලේකම්තුමන්ට RWR ප්‍රේමසිරි මැතිතුමන්ට ඒ වගේම ව්‍යාපෘති අධ්‍යක්ෂ මධ්‍යම අධිවේගී මාර්ග 3 සහ 4 කොටස්වල LVS වීරකෝන් මැතිතුමන්ට අද 4 වෙනිදාට සහභාගී වීම සම්බන්ධයෙන් ජනතාවට අපේක්ෂා කරන ප්‍රතිලාභ අත්පත් කර දෙන්න නම් රජය ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති නියමිත කාල සීමාව තුළ ජනතාව ඉදිරියට පත් කරන්න ඕන. අපේ රටේ තිබුණු ගැටලුවක් තමයි දීර්ඝකාලීනව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා හිතිච්ච කාලෙක ජනතාව ඉදිරියට පත් කරනවා. මේක නොවේ ඉදිරියේදී මේවා නියමිත කාල සීමාව තුළ ජනතාව ඉදිරියට පත් කරන ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඔබතුමාට ක්‍රියාත්මක වෙන්නේ සඳහා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් කියලා වැඩසටහන සමුදෙන්නේ. අපි සමුගන්නවා යලි මුණ ගැහිම සඳුදා උදේ 7ට 7 වෙනි පැයේ. ආයුබෝවන්.